දරුවනේ දැන් අපි කලින් පාඩම් මාලාවේදී සාකච්ඡා කරා අපේ මේ තාර්කික ద్వාර පාඩම තුල දෙවන මාතෘකාවටයි ප්‍රවේශය ලබා ගත්තේ. ඉතින් දරුවන්ට මතක ඇති අපි කලින් අවස්ථාවේදී පළමු ඒකකයේ තුලදී අවසානයේ ලබා දුන්න හෝම්වර්ක් එකකින් අපි මේක අවසන් කරා. අවසන් කරලා අපි ආරම්භය ගත්ත පුතේ බූලියන් නීති සහ කානෝසිතියම් ක්‍රමය යොදා ගනිමින් තාර්කික ප්‍රකාශන සුළු කිරීම. මම එතනදී දරුවන්ට පැහැදිලි කරා බූලියන් නීති කානෝසිතියම් මේ මොකක්ද මේ දෙක යොදාගෙන තාර්කික ප්‍රකාශන සුළු කරනවා කියලා කියන්නේ. ඉතින් කලින් වීඩියෝ මාලාවේදී පුතාලට පුළුවන් ඒ ගැන අවබෝධයක් ලබා ගන්න. අපි මෙතන සිට මේ හතරවන ඒකකයේ දෙවන පාඩමත් එක්ක සම්බන්ධ වෙමු. මෙන්න පුතේ අපිට කියනවා මේ ගැන පැහැදිලි කිරීමක් දීලා අද අප භාවිතා කරන විද්‍යුත් උපකරණ බොහොමයක් වර්තමානයේ නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා විද්‍යුත් පරිපථ තුල භාවිතා කර ඇති කුඩාම ඒකකය ලෙස හැදින්වේ. එතනදී අපිට කියනවා කුඩාම ඒකකය තමයි ద్వාරය ලෙස හැදින්වේ. එහෙම නැත්නම් ගේට් එක ලෙස හැදින්වේ. හරි. අපි ආයෙ බලමු පුතේ කියවලා. අද අප භාවිතා කරන විද්‍යුත් උපකරණ බොහොමයක්. ඔව් පුතේ. අද අපි භාවිතා කරනවානේ මම කලින් කිව්වා වගේ පුතේ. එදිනෙදා ජීවිතේ විශාල විද්‍යුත් මේ උපාංග ප්‍රමාණයක්. පුතේ අපි උදේ පාන්දර හැරෙන්නේ එලාම් එකක් තියලා නම් මෙයත් විද්‍යුත් උපකරණයක්. මේ එලාම් එක තියලා අපි උදේට නැගිටින තැන සිට අපි නැවත රාත්‍රියේ නිින්දට යන තැන දක්වා පුතේ අපේ ජීවිතය තුළ අපිට කොපමණ නම් විද්‍යුත් උපකරණ හම්බ වෙනවද? මේ අවස්ථාවේදී අපිත් එක්ක වැඩියෙන්ම සම්බන්ධ වෙන අපිට නැතුවම බැරි විද්‍යුත් උපකරණය තමයි ජංගම දුරකථනය. ජංගම දුරකථනය අද අපේ නේද? යාළුවෙක් වගේ. යාළුවෙකුටත් වඩා ළඟින් අපිත් එක්ක ඉන්නවා. අතිශය පෞද්ගලික යාළුවෙක් වගේ. මෙයා විද්‍යුත් උපකරණයක්. පරිගණකය, රූපවාහිනිය, රේඩියෝ එක නේද? ගෙදර තියෙන ශීතකරණය. එනිසා පුතේ මේ අපේ නිවස ගත්තත් අපේ දිනදා ජීවිතයේ කාර්යාලයේ මේ හැම තැනකම අපිට දිනදා ජීවිතය තුළ බොහොමයක් විද්‍යුත් උපකරණ අපිට හම්බ වෙනවා. ඉතින් මේ විද්‍යුත් උපකරණ නිෂ්පාදනය කරන්න යොදා ගන්න විද්‍යුත් පරිපථ පුතේ. දැන් විද්‍යුත් උපකරණ නිෂ්පාදනය කරන්නේ විද්‍යුත් පරිපථ භාවිතා කරලානේ. මේ විද්‍යුත් පරිපථවල තියෙන කුඩාම ඒකකය පොඩිම කෙනා ගේට් එකක්ලු පුතේ. ద్వාරයක්ලු. ඉතින් අපි පුතේ මේ ගේට්ස් ඉගෙන ගත්තානේ. බේසික් ගේට්ස් 7. ඔය ඉගෙන ගත්ත බේසික් ගේට්ස් තමයි දැන් කියන්නේ මේ විද්‍යුත් උපකරණවල තියෙන කුඩාම ඒකකය කියලා. පරිපථයක් නිර්මාණය කිරීමේදී යොදා ගන්නා මෙම ద్వාර. පරිපථයක් නිර්මාණය කරනකොට මේ යොදා ගන්න මෙම ద్వාර ප්‍රමාණය අඩු කිරීම තුලින් අන ద్వාර ප්‍රමාණය අඩු කිරීම තුලින් ඒ සඳහා වැයවන නිෂ්පාදන පිරිවැය අඩු කරගන්න හැකියාවක් තියෙනවලු. මොකද පුතේ මේ කියන්නේ මේ කියන විද්‍යුත් පරිපථ නිර්මාණය කරනකොට ඒ සඳහා භාවිතා කරන ద్వාර ප්‍රමාණය අඩු කර ගැනීම මත අපිට පුළුවන්ලු ඒ විද්‍යුත් උපාංගය නිර්මාණය කරන්න නිෂ්පාදනය කරන්න දරන්න සිද්ධ වන පිරිවැය අඩු කරගන්න. ద్వාර අඩු වෙනකොට නිෂ්පාදන පිරිවැය අඩු වෙනවලු. හරි. දැන් ඔන්න පුතාලට මතක ඇති. අපි මුල ඉඳලම මේ පාඩම් මාලාවත් එක්ක මේ ගැන තමයි සාකච්ඡා කරේ. හරිද? මිල ගණන් අපි සංසන්දනාත්මකව බැලුවා. උපාංගයන් වල ප්‍රමාණයන් සංසන්දනාත්මකව බැලුවා. දැන් මෙතනදිත් අපි කතා කරනවා මේ කාරණාව ගැන. මෙසේ පරිපථයක් තුල ඇති ద్వාර ප්‍රමාණය අඩු කර ගැනීමට එම පරිපථවලට අදාළ බූලීය ප්‍රකාශනය මුලින්ම ලබාගත යුතුය. මේ විදිහට පුතේ පරිපථයක තියෙන ద్వාර ප්‍රමාණය අඩු කරගන්න නම් අපිට සිද්ධ වෙනවා මේ පරිපථයට අදාළ බූලීය ප්‍රකාශනය ගන්න. පසුව එම බූලීය ප්‍රකාශනය සුළු කරනු ලැබේ. ඒ ලබාගත් බූලීය ප්‍රකාශනය සුළු කරන්න ඕනිලු, විසඳන්න ඕනිලු. එසේ බූලීය ප්‍රකාශන සුළු කර ලබා ගන්නා ඒ විදිහට සුළු කරලා ලබා ගන්න සරල ප්‍රකාශනය මගින් නව පරිපථයක් නිපදවනු ලැබේ. අන්න එහෙනම් මේ විදිහටලු මේ කියන බූලීය නීති සහ කානෝසිතියම් ක්‍රමය යොදා ගනිමින් පුතේ මේ තාර්කික ප්‍රකාශන සුළු කරේ. කොහොමද සුළු කරේ? එම පරිපථවලට අදාළ ඒ අපි ගන්න මොකක් හරි පරිපථයකට අදාළ ප්‍රකාශනය ගන්නලු. හරි ප්‍රකාශනයක් එයි. ABD ABC AB දන B මොකක් හරි ප්‍රකාශනයක් ඒ වටේම.
ඒ ප්‍රකාශනය අරගෙන ඒක සුළු කරන්නලු. ඒ සුළු කරලා අපිට ලැබෙන්නේ සරල පරිපතයක්ලු. උදාහරණයක් මේ වගේ නිකන්. ඒ ධන B වගේ සරල පරිපතයක්ලු. ඒ සරල පරිපතයට හදන්නලු නව පරිපතයක්. ඉතින් නව පරිපතය පුතේ එතකොට කුඩා වෙනවා. ඇයි ප්‍රකාශනයත් පොඩි සරලයි. දැන් මේක තිබ්බේ මහා විශාල පරිපතයක්. මේ ලොකු පරිපතයක්. හැබැයි දැන් මේක සුළු කරලා ලැබුණු පිළිතුරට හදපු නව පරිපතය ඊටා කුඩා පරිපතයක්. දැන් ඕකනේ ලෝකෙට සිද්ධ වුනේ. නේද? ලෝකෙට සිද්ධ වුනේ ඕක. විද්‍යුත් උපකරණ සියල්ලක්ම එන්න කුඩා වුණා. එහෙනම් මේ සඳහා බලපාලා තියෙන්නේ මොකද්ද? බූලීය නීති සහ කානෝසිතියන් මේ ක්‍රම දෙක. ඔය ක්‍රම දෙකේ අපිට එකක් යොදාගෙන මේක කරන්න පුළුවන් නේද? දෙකක් තියෙනවා. අවස්ථාව අනුව අපිට කානෝසිතියම්ද බූලීය නීතිද කියන ක්‍රමය යොදා ගන්න පුළුවන්. දැන් මුතේ ඔන්න මේක තමයි මේ පාඩමේ සාරාංශය. අපි මොකද්ද මේ කරන්න හදන්නේ? දැන් පරිපතයක් ඔන්න නිර්මාණය කරන්න කලින් දැන් අපි මේ බලන්න යන්නේ මේ තියෙන ක්‍රමය. එහෙම නැත්නම් මේ බූලීය නීති සහ මේ කානෝසිතියම් යොදාගෙන පරිපතවල තියෙන බූලීය ප්‍රකාශනය එහෙම නැත්නම් තාර්කික ප්‍රකාශනය මෙහෙම සුළු කරලා පරිපතයක් හදන එකෙන් එහෙම සුළු කරලා පරිපතයක් හදන එකෙන් අපිට තියෙන වාසි මොනවද? අපිට තියෙන වාසි මම මේ වාසි පුතාලට කලින් සර්වද්වාර යුනිවර්සල් ගේට්ස් කොටස කරනකොටත් පැහැදිලි කරා. අපි යුනිවර්සල් ගේට්ස් වලට අදාළත් යම් වාසි කිහිපයක් මේ කොටසටත් සම්බන්ධව පැහැදිලි කරලා දුන්නා. අදත් ඔන්න පුතාලට මේ වාසි ටික පැහැදිලි කරනවා. මේ ප්‍රකාශන තාර්කික ප්‍රකාශන සුළු කරලා අපි නව පරිපතයක් නිර්මාණය කිරීම තුළින් අපිට ලැබෙන වාසි. පුතේ පළවෙනි වාසිය. අපිට මුලින්ම ලැබෙන වාසිය තමයි පරිපතයේ තියෙන ద్వාර ප්‍රමාණය අඩු කරගන්න ලැබෙන එක. එහෙනම් පරිපතයේ පුතාලට ලියා ගන්න පුළුවන් ద్వාර ප්‍රමාණය පරිපතයේ ద్వාර ප්‍රමාණය අඩු කරගත හැකි වීම. පරිපතයේ ద్వාර ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් වුණා. වාසිය. ඒ වාසිය නිසා මොකද්ද වෙන්නේ? පරිපතය නිෂ්පාදනය කරන්න යන වියදම අඩු වෙනවා. එහෙනම් එම නිසා නිෂ්පාදන පිරිවැය අඩුවීම. මොකද පුතේ ద్వාර ප්‍රමාණය අඩු වෙනකොට වියදම අඩු වෙනවා. නිෂ්පාදන පිරිවැය අඩුවීම. තව පරිපතය රත් වීම. අයි බලමයි දැන් ගේස් අඩුයි නම් අඩුවෙන් රත් වෙන්නේ. පරිපතය රත් වීම අවම වීම අඩු වුණා ටිකක්. අවම වීම පරිපතය රත් වීම අවම වීම. රත් වෙන්නේ නැහැ ගොඩක්. ඉස්සර ඒවා ගොඩාක් රත් වුණානේ. මේ නිෂ්පාදන පෙරවැයත් අඩු වෙලා රත් වීමත් අඩු වෙලා ඊගාවට සිද්ධ වෙනවා වැයවන විදුලි ප්‍රමාණය. ඒකත් අඩු වෙනවනේ පුතේ. දැන් පරිපතය තුළ තියෙන ගේට්ස් වැඩි නම් ඒ ඔක්කොටම විදුලි බලය අවශ්‍යයි. ගේට්ස් අඩු වුණොත් එහෙම විදුලි බලය යන්නේ අඩුවෙන්. එහෙනම් වැයවන විදුලි බලය අඩුවීම. බලන්න වාසි කොච්චර තියෙයිද? වැයවන විදුලි බලය අඩුවීම. හරි. එහෙනම් පරිපතේ ద్వාර ප්‍රමාණය අඩු කරගත හැකිවීම. ඒ නිසා පිරිවැය අඩු වුණා. පරිපතේ රත් වීම අවම වුණා. වැයවන විදුලි ප්‍රමාණය අඩු වුණා. ඒ වගේම තමයි ద్వාර ප්‍රමාණය අඩු වෙච්ච නිසා උපාංගයේ ළමයි. හරිද? උපාංගයේ ප්‍රමාණය. ඒ කියන්නේ අපි මේ නිර්මාණය කරන විද්‍යුත් උපකරණයේ ප්‍රමාණය කුඩා වීම. හරිද?
උපාංග ප්‍රමාණයෙන් කුඩා වීම. ඉස්සර තිබ්බේ කොච්චර ලොකු දේවල් නේද? ටීවී එක කොච්චර ලොකුද? රේඩියෝ එක කොච්චර විශාලද? ජංගම දුරකථනය කොච්චර විශාලද? ඉතින් මේ විශාල උපකරණ පුතේ අද කොච්චර චූටි වුණාද නේද? එන්න අද ටීවී එක බිත්තේ අලවන මට්ටමට ආවා. නේද? මොබයිල් ෆෝන් එක අද උඩසක්කුවේ අපිට දාන් යන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව. කුඩා වුණා. ඉතින් මේ විදිහට අන්න අපිට ලැබුණා උපාංග ප්‍රමාණයෙන් කුඩා වීම වාසියක් ලැබුණා අපිට. උපාංගවල මිලත් අඩු වෙන්න ගත්තා. right? පරිපථය නිෂ්පාදන වියදම අඩු වෙනකොට විද්‍යුත් උපකරණ මිල අඩු වීම. විද්‍යුත් උපකරණ වල මිල අඩු වුණා. විද්‍යුත් උපකරණ වල මිල අඩු වීම. හරි. ඒ කියන්නේ ප්‍රයිස් එක රිඩියුස් වුණා. අඩු කළා. එහෙනම් උපාංග ප්‍රමාණයෙන් කුඩා වුණා. සයිස් එක පොඩි වුණා. එහෙනම් වැයවන විදුලි බලය ඉලෙක්ට්‍රිසිටි පවර් එක අඩු වුණා. ඒකත් රිඩියුස් වුණා. පරිපථයේ රත් වීම, හීට් වීම අඩු වුණා. නිෂ්පාදන පිරිවැය නේද? මේක නිෂ්පාදනය කරන්න කොස්ට් එක අඩු වුණා. පරිපථයේ ద్వාර ප්‍රමාණය අඩු වෙච්ච නිසා. එහෙනම් බලන්න දැන් පරිපථයේ ద్వාර ප්‍රමාණය අඩු වීමත් වාසියක්. නිෂ්පාදන පිරිවැය අඩු වීමත් වාසියක්. නිෂ්පාදන පිරිවැය අඩු වෙච්ච නිසා තමයි විද්‍යුත් උපකරණ වල මිල අඩු වුනේ. ඒ වගේම පරිපථයේ රත් වීම අඩු වුනේ. වැයවන විදුලි බලය අඩු වුනේ. නිසා බැටරි බහින එක නතර වුණා. ඉස්සර කාලේ පුතේ මොබයිල් ෆෝන් එහෙම හරි ඉක්මනට බැටරි බහිනවා. ඉස්සර කාලේ තිබ්බ විද්‍යුත් උපකරණ වල විශාල විදුලි බලයක් වැය වුණා. අද ළමයි අපි ගාව තියෙන ගෙදර තියෙන ටීවී එක කරන්ට් එක ඩිම් වුණත් වැඩ කරනවා. බල්පත්තු වෙන්නේ නැහැ ටීවී එක වැඩ කරනවා. මොකද ඒකට ඉතාම කුඩා විදුලි බලයක් අද වැයවන්නේ. එහෙනම් උපාංග ප්‍රමාණයෙන් කුඩා වුණා. ඒ නිසා මිනිස්සුන්ට හරි ආසයි නේ. මිනිස්සු හරි කුඩා උපකරණ වලට හරි ආසයි. එහෙම ගෙනියන්න හරි ලේසි නිසා කුඩා උපකරණ බිහි වුණා. ඒ වගේම විද්‍යුත් උපකරණ වල මිල අඩු වුණා. මිල අඩු වුණා. හරි. එහෙනම් මේ තමයි පුතේ මේ කියන බෝලීය නීති සහ කානෝසිතියන් ක්‍රමය යොදා ගනිමින් තාර්කික ප්‍රකාශන සුළු කරාට පස්සේ අපිට ලැබෙන වාසි. දැන් මේ වාසි ටික ලබා ගන්න නම් අපි මොනවද කරන්න ඕනේ? මේ වාසි ටික ලබා ගන්න නම් අපිට සිද්ධ වෙනවා බූලිය නීති සහ කානෝසිතියම් ඉගෙන ගන්න. මේ දෙක ඉගෙන ගත්තොත් අපිට පුළුවන් පුතේ තාර්කික ප්‍රකාශනයක් සුළු කරලා මේ වාසි ටික භුක්ති විඳින්න. එහෙනම් අපි යමු බූලිය නීති කියන්නේ මොනවද කියලා ඉගෙන ගන්න. right. බූලිය නීති. අනුගතේ බූලිය ප්‍රකාශන සුළු කරන්න නිර්මාණය කරලා තියෙන නීති වලට අපි කියනවා බූලිය නීති කියලා. මේ බූලිය නීති ප්‍රධාන නීති 9කින් නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ප්‍රධාන නීති තුල අනු නීතිත් තියෙනවා. නීතිය ඇතුලේ විවිධ අනු නීතිත් භාවිතා වෙනවා. ඉතින් මෙන්න මේ නීති 9 අපි හොඳ අවබෝධයෙන් ඉගෙන ගත්තොත් අපිට පුළුවන් ඕනෙම බූලිය ප්‍රකාශනයක් ඉතාමත්ම වේගයෙන් පැහැදිලිව සුළු කරන්න. ඒ නිසා අපි පළමු නීතියේ සිට ඉගෙන ගමු පුතේ. එහෙනම් මේක ඉගෙන ගන්නේ මොකටද? අපි දන්නවා මේක අපි ඉගෙන ගත්තොත් අපිට බූලිය ප්‍රකාශන සුළු කරලා කුඩා පරිපථ නිර්මාණය කරගන්න පුළුවන්. එහෙනම් එමගින් ලැබෙන වාසි පිළිබඳ අන්න පුතාලට හොඳ අවබෝධයක් තියෙනවා. මොනවද අපිට මේ තුලින් ලැබෙන වාසි? දැන් අපි අද ඉගෙන ගන්න යන්නේ ඔන්න බූලිය ප්‍රකාශන සුළු කිරීමට යොදා ගන්නා නීතිවල පළමු නීතිය තදේව භාවී න්‍යාය. තදේව භාවී න්‍යාය. අපි මේකට කියනවා important law. මේද? ID කියලා යන්නේ මේක ID important law. එතකොට අපි එකට කරලා කියනවා important law. right? important law. ඒක අපි සිංහලෙන් කියනවා තදේව භාවී න්‍යාය. right. එහෙනම් ඔන්න නම් දෙකක් මේ විදිහට අපිට ගන්න පුළුවන්. මොකද්ද මේ තදේව භාවී න්‍යාය කියලා කියන්නේ? මේකේ තියෙනවා පුතේ අනුනීති 4ක්. අනුනීති 4ක්. තදේව භාවී නීතිය ඇතුලේ අනුනීති 4ක්. මෙන්න මේව තමයි අනුනීති. පුතේ යම්කිසි බූලීය විචල්‍යයක් අපි ඒ කියලා ගමු. හරිද? යම්කිසි බූලීය විචල්‍යයක් ඇන්දවාරයත් එක්ක ඒකේද?
එම විචල්‍යයම ඇන්දවාරය සමග මේ විදිහට ඉන්පුට් වුණොත් පිළිතුර එම විචල්‍යයමයි කියලා කියනවා. කියන්නේ A.A සමානයි A මයිලු පුතේ. ඔන්න පළවෙනි නීතිය. එක වගේ විචල්‍යයන් දෙකක්, එක වගේ ඉන්පුට් දෙකක් ගුණ වුණොත් ඇන්දවාරයක් තුලට ගියොත් උත්තරේ ඒකමයිලු. දැන් ඔහොම කිව්වට අපිට තේරෙන්නේ නැති වෙයි. ඔය කියන්නේ මෙහෙම දෙයක්. මෙන්න ඇන්දවාරය. මේ ඇන්දවාරයට A කියලා ගියොත් උත්තරේ A.A නේ. මෙයා ඩොට් එක ගන්න පුතේ. ඒ නිසා එළියට එන්නේත් A.A. ඔය A.A සමානයිලු Aටම. හරිද? ඉතින් අපිට පුළුවන් මේක අවබෝධ කරගන්න මේ සෑම නීතියක්ම තේරුම් ගන්න නම් පුතේ අපිට සිද්ධ වෙනවා සත්‍යතා වගුවකින් මේක ඔප්පු කරලා බලා ගන්න. එහෙනම් අපිට පුළුවන් සත්‍යතා වගුවක් නිර්මාණය කරලා මේක බලන්න. ඔන්න බලන්න. දැන් මම A කියලා ඉන්පුට් එකක් ගත්තා. 0.1. දැන් ඕක අපි ගුණ කරමු. A.A. පුතේ බිඳුවරක් බිඳුව බිඳුවයි. එක් වරක් එක එකයි. ඉතින් පුතේ ඒ පදය එයාගෙන්ම ගුණ කරාම උත්තරේ ඒත් ඒකමනේ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් පුතේ A.A කියලා කියන්නේ A මයි කියලා දැන් තහවුරු වුණාද? A කියන්නේ බිඳුව නම් බිඳුව බිඳුවෙන් ගුණනොත් බිඳුවයි. A කියන්නේ එකයි නම් එක එකෙන් ගුණනොත් එකයි. එහෙනම් අපිට පුළුවන් පුතේ බූලිය ප්‍රකාශනයක එක වගේ පද දෙකක් ගුණ වුණොත් එතනින් එකක් අයින් කරලා දාන්න. ඉතින් මේ තුල මේ බූලිය ප්‍රකාශනයේ තියෙන විචල්‍යයන් අඩු වෙනවනේ. විචල්‍යයන් අඩු වෙනවා කියන්නේ ద్వාර අඩු වෙනවනේ. ඉතින් මේ වගේ ගණන් අපිට එන්න පුළුවන් මේ විදිහට. මේ AB වරහන් AB. එතකොට දැන් මේ ප්‍රකාශනය මොකද කරන්නේ? මේකත් අර විදිහමයි පුතේ. AB අර A අකුරම තියෙන්න ඕනේ නෑ. ඒම කියලා જાතියක් නෑ. දැන් මේක තිබ්බොත් මෙහෙම නේද? PQR කියලා. හරිද? A වෙනුවට C ආවොත් නේ C.C. එහෙනම් මේ ඔක්කොමලා හරිද? එක වගේ දෙන්නෙක් හිටියොත් මේ ඔක්කොමලා මේ විදිහට අයින් වෙනවා. මොකද දැන් අපි දන්නවා එක වගේ කොටසක් ඒ වගේම කොටසකින් වැඩි වුණොත් උත්තරේ ඒකම. එහෙනම් එක වගේ කොටස් දෙකක් විතර තිබ්බ කියන්නේ වැඩක් නැහැ. අපරාධයක්. පැහැදිලිද පුතේ? දැන් ඕකෙම අනිත් එක කියන්නේ A ධන A සමානයි A මලු. ඒත් කියන්නේ ගුණ වුණොත් විතරක් නෙවෙයි එකතු වුණොත්. ඔන්න බලමු එකක්. බිඳුවයි 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 එකයි එකයි එකයි. එහෙනම් මෙතන ඒකමයි වෙන්නේ. දැන් පුතාලා මේ හැමදේම පැහැදිලිව ලියා ගන්න. හරි මම මේ නෝට් එක ඇන්දේ. සත්‍යතාව වගුව. මම සත්‍යතාව වගුව දෙකක් තියෙයි. මේ දෙකට අදාළයි. ඉතින් මේකෙත් ගේට් එක ඇන්දොත් එහෙම A කියලා ඇතුළට යනවා. මේක එකතු කිරීම A ධන A සමානයි Aටම. ඒක ඔකේ උදාහරණයක් එන්න පුළුවන් මෙහෙම නේ. AB ධන BC නේද? මෙහෙම එන්න පුළුවන් උදාහරණයක්. එතනදී මොකද වෙන්නේ? AB කියලා එකක් තියෙනවා එකක් කැපෙනවා. එහෙනම් පහළට එන්නේ AB ධන BC. මේක ගොඩක් කළා පෙන්නන්න. එහෙනම් ඔන්න ඔය විදිහට බූලීය ප්‍රකාශනයක් සුළු කරන්න අපි පාවිච්චි කරන න්‍යායක් තමයි තදේව භාවී න්‍යාය කියන්නේ. ඒ න්‍යාය ඇතුලේ තියෙන අනු න්‍යායන් දෙකක් A.A සමානයි A ධන A සමානයි A කියලා. ඉතින් පුතේ මේක මේ අපි මේ උදාහරණයකට විතරයි මේ A කියලා ගත්තේ. එහෙම නැත්නම් A B C වෙන්න පුළුවන් පද එකතු වෙලා හැදිච්ච කොටසක් වෙන්න පුළුවන් A B කියලා. ඒ නිසා ඔබ ගණන් හතරකට මේ A අකුරුම හොයන්න යන්න එපා.
ඒ අකුරට අදාළව මෙවැනි ක්‍රමවේද තියෙනවා. හරි අකුරු මාරු වෙලා ඒවා තියෙන්න පුළුවන්. ඊගාව නීති දෙක තමයි පුතේ ඒබා එයා ගුණ වුණොත් ඒ භාගෙම දැන් දන්නවා. භායකාව කියලා වෙනසක් සිද්ධ වෙන්නේ නැහැනේ. ඒතර භායකක් භායකකෙම ගුණ වුණොත් උත්තරෙත් ඒකමයි. ඒ බාමයි. ඕකමයි පුතේ මේකේ. ඒ බාදන ඒ බා සමානයි ඒ බා. දැන් මෙතන උත්තර දෙක බිඳුව එක බිඳුව වුණා කියලා අවුට්පුට් එකට වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. හරි. එහෙනම් භායකක් ආවත් ගුණ කරනකොට එකතු කරනකොට ඔය විදිහටම තමයි අපි ඒක විසඳන්නේ. එහෙනම් ඔය ඉගෙන ගත්තේ පුතේ මේ බූලිය ප්‍රකාශන සුළු කිරීමට යොදා ගන්නා පළමු නීතිය. තදේව භාවී න්‍යාය. මේ තදේව භාවී න්‍යාය තුල තියෙන අනුනීති 4. උපනීති 4. එතකොට මේ නීති භාවිතා කරලා අපිට පුළුවන් මේ වගේ ප්‍රකාශනයක් සුළු කරන්න. රයිට්? එහෙනම් උදාහරණයක් විදිහට මෙන්න මේ විදිහට අපි මේකෙන් එක්සැම්පල් එකකුත් කරගෙන යමු පහලට. AA ධන AB ධන AB. දැන් මේ විදිහට තිබ්බ කියලා හිතන්න මම මේ උදාහරණයක් දෙන්න පුතේ ඈ. සෑම දෙයක්ම මේ උදාහරණ ඔබට ඒ කොටස පැහැදිලි කර ගැනීම සඳහා පමණයි. මොකද මම මේ ගන්න උදාහරණ සමහරවිට ප්‍රකාශන වලට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් අපි නීතියට ඒක ඔබට තේරුම් ගැනීමේ පහසුව තකා තමයි මේ උදාහරණය ගන්නෙ. දැන් මොකද වෙන්නේ? A අකුරු දෙකක් තියෙනවනේ. A.A කියන්නේ උත්තරේ Aමයි. ධන AB කියලා දෙකක් තියෙනවනේ. AB කියලා දෙකක් තියෙනවා කියන්නේ ABමයි. මේකත් විසඳෙනවා. හරිද? මේකත් විසඳෙනවා නම් මෙතනින් එහා තාම අපි උගන්වලා නැහැනේ. එහෙනම් ඔබට මෙන්න මේ ස්ටෙප් එකට එන්න පුළුවන්. එහෙනම් මේ ස්ටෙප් එකට ආවේ ඔබ මොකක් පාවිච්චි කළාද? මොන නීතිය පාවිච්චි කළාද කියලා ඔබ කියන්න ඕනේ. හරි. එහෙනම් අපි මේක අවස්ථා දෙකකින් ලියමු. මෙහෙම. ඉස්සෙල්ලා ABI ලියමු. ඔබ මේ මෙතෙන්ට පැමිණියේ මොන නීතිය භාවිතා කළාද? ඔන්න ඉස්සරහින් ලියන්න. A.A සමානයි A නිසා. තදේව භාවී වල. ඒතර අපිට තදේව භාවී නීතිය කියලා ලියනවට වඩා අනුනීතිය ලියන්න. A.A සමානයි A නිසා මෙතෙන්ට ආවා. දැන් එතනින් පහලට එනවා මෙහෙම ඔබ. එතෙන්ට ආවේ කොහොමද? එතෙන්ට එන්නේ A ධන A සමානයි A නිසා. එක වගේ පද දෙකක් තිබ්බ එකතු වෙන මං ආවා පහලට. ඉතින් මෙතනින් පහලටත් පුතේ උත්තරේ නම් එනවා. උත්තරේ එන්නේ මෙන්න මෙහෙමයි A කියලා. හරිද? ඒක ඉතින් අපි තාම දන්නේ නැහැ නේ ඔයාලා ඒක කොහොමද කරේ කියලා. හරි. එතෙන්ට එන්නේත් A ධන AB සමානයි A නිසා. අපි ඒකට කියනවා සමතිරික්ත න්‍යාය කියලා. ඒක තාම උගන්වලා නැහැ. නමුත් පුතාලා මේක මෙතන ඉඳන් මෙතෙන්ට ආවනම් ඇති. මෙතෙන්ට ආවනම් ඇති. ඒ කියන්නේ අපි තාම ඉගෙන ගත්ත එක නීතියයි. ඒ නීතිය දාලා මේ පේනවද මේ බෝලී ප්‍රකාශනයේ සුළු වෙවි පහලට එනවා. මේ බෝලී ප්‍රකාශනය මේ විදිහට සුළු වෙලා මේ අවසානයේ පහලට ආව ආංශයකට තමයි අපි පරිපතය නිර්මාණය කරන්නේ. එහෙනම් ඒ පරිපතේ පුතේ ප්‍රමාණයෙන් කුඩා වෙනවා, ද්වාර සංඛ්‍යාව අඩු වෙනවා, විදුලිය ඉතුරු වෙනවා, නිෂ්පාදන පිරිවැය අඩු වෙනවා. එහෙනම් මේ වාසි ටික ඔක්කොම අපිට ලැබෙනව නේද? හරි. ඔන්න එහෙමනම් තදේව භාවී න්‍යායට අදාළව අපි මේ විදිහට උපනීති 4ක් ඉගෙන ගත්තා. ආයි බලා ගන්න. යම් පදයක් එම පදයෙන්ම ගුණ වුණොත් උත්තරේ ඒකමයි. යම් පදයක් එම පදයටම එකතු වුණොත් උත්තරේ ඒකමයි. ඒක බාධ නැද්ද කියන එක අපිට අදාළ නැහැ. එහෙනම් පළවෙනි නීතිය මෙසේ අවසන් වෙනවා. එහෙනම් පුතාලට පැහැදිලි ඇති පළවෙනි මේ තදේව භාවී නීතිය ඇතුලේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. දැන් අපි යමු දෙවනි න්‍යායට. සර්ව සාම්‍ය න්‍යාය. සර්ව සාම්‍ය identity law. මොකද්ද මේ සර්ව සාම්‍ය න්‍යාය කියලා කියන්නේ? මේකෙදී සර්ව සාම්‍ය න්‍යායේදී බූලිය ප්‍රකාශන තුල පුතේ දිවිමය සංඛ්‍යා සම්බන්ධ වෙන අවස්ථාවල් පවතිනවා. දිවිමය සංඛ්‍යා කොහම 1 බිංදුව කියන සංඛ්‍යා. මෙන්න මේ සංඛ්‍යාවල් සම්බන්ධයෙන් කොහොමද අපි මේ ලෝ එක තුල කටයුතු කරන්නේ? දැන් මේ ලෝ එකෙත් අපිට උපනීති 4ක් දකින්න පුළුවන්. මේ ලෝ එකෙත් කලින් අවස්ථාව වගේම උපනීති 4ක් තියෙයි. මේ ලෝ එකේදී කියනවා යම් පදයක් එකතු වුණොත් 1 කියන සංඛ්‍යාවත් එක්ක දිවිමය 1 කියන සංඛ්‍යාවත් එක්ක යම් පදයක් එකතු වුණොත් උත්තරේ පුතේ එකමයි කියලා.
යම් සංඛ්‍යාවක් යම් බූලීය විචල්ලයක් බූලීය පදයක් එකතු වුණොත් එකත් එක්ක මේ වගේ දෙයක් එකතු වෙනවා කියන්නේ මෙන්න මෙහෙමනේ පුතේ. මෙතන මෙතන එක එළියට එන්නෙත් එකලු. දැන් බලමුද අපි පොඩි සත්‍යතාව වගුවක් හදලා. ඒ කියන්නේ 0.1ට 1 එකතු කරන්න f1 පුතේ 0.1 පේනවද? අපි බූලීය විචල්ලයක් එකත් එක්ක එකතු කරොත් උත්තරේ ඒකමයි කියලා. දැන් ඕකම අපි කරලා බලමුද මෙහෙම. ඒ 0.1ට බිඳුව දාලා බලුවොත් පුතේ 0.1 sorry 1.1 මේ f එකට. දැන් අපි ඔය ඉගෙනගෙන ආවා බේසික් ద్వාරවලදී. හරි පුතේ මේ කරන දේවල් දැන් බලන්න. ඒ කියන්නේ දෙවෙනි නීතියේදී ඒ කියන කෙනා එකතු වුණොත් බිඳුවත් එක්ක මොකද අපිට දිවි මේ සංඛ්‍යා දෙකයිනේ තියෙන්නේ. එහෙම වුණොත් උත්තරේ වෙනස් නේ 0.1. ඒ කියන්නේ 0.1 කියන්නේ කාටද? ඒටමයි. එහෙනම් ඒ කියන කෙනා එකතු වුණොත් බිඳුවට උත්තරේ ඒමයි. උත්තරේ ඒමයි. පැහැදිලිනේ? එහෙනම් ඔය අපිට වෙන්න පුළුවන් අවස්ථාවල්. මේ අවස්ථා දෙකම පුතේ මෙන්න සත්‍යතාව වගු දෙකකින් අවබෝධ වුණා. ඒ කියන කෙනාට එකක් එකතු වුණොත් එයාට ලැබෙන උත්තරේ එකම තමයි. ඒ වෙනස් වෙලා යනවා. හැබැයි ඒට බිඳුවක් එකතු වුණොත් උත්තරේ ඒමයි. එහෙනම් තව නීති දෙකක් තියෙනවා. ඕ එකට අමතරව ඒ කියන කෙනා ಗುಣ වුණොත් එකෙන් ඒ කියන කෙනා එකෙන් ಗುಣ වෙනවා. මම මෙතනින් ඒක අදින්න 0.1 ඔන්න දැන් පුතේ ಗುಣ වෙනවා. අපි f එක ලියමු ඉස්සරහින්. මම මේකම සත්‍යතාවගෝ කන්ටිනියු කරන්නේ. හරිද? මේ හතර දෙනාට පිළිවෙලට යන්නේ. දැන් පුතේ බිඳුවරක් එක බිඳුවයි. එක්වරක් එක එකයි. එහෙනම් පුතේ යම් පදයක් එකෙන් ಗುಣ වුණොත් උත්තරේ ඒත් ඒමයි. එහෙනම් මෙතන බලන්නකෝ බිඳුව එකතු වුණත් එකෙන් ಗುಣ වුණත් දැන් අන්තිම එක. ඕනෑම පදයක් ಗುಣ වුණොත් බිඳුවෙන් කියන්න දෙයක් නැහැනේ පුතේ. වැඩි කිරීමකදී බිඳුවෙන් ಗುಣ වුණොත් ඕනෙම සංඛ්‍යාවක් බිඳුවමයි. බිඳුවරක් බිඳුවයි එක්වරක් බිඳුවයි. එහෙනම් ඕනෙම විචල්ලයක් බිඳුව කියන සංඛ්‍යාවෙන් ಗುಣ වුණොත් උත්තරේ බිඳුවයි. ඉතින් මෙන්න මේ සර්වසාම්‍ය න්‍යායදී පුතාලා මතක තියාගන්න ඕනි මේ හතර දෙනාව පැටලෙන්නේ නැතුව. නේද? යම් පදයක් යම් බූලිය විචල්ලයක් සමග එක කියන සංඛ්‍යාව එකතු වුණොත් උත්තරේ එකමයි. ඒ වගේම බිඳුවත් එක්ක එකතු වුණොත් උත්තරේ ඒ වගේම එකෙන් ಗುಣ වුණොත් යම් කිසි පදයක් උත්තරේ ඒත් ඒ බිඳුවෙන් ಗುಣ වුණොත් උත්තරේ බිඳුවයි. හරි. එහෙනම් ඔන්න ඒ විදිහට දැන් පුතාලා මේවට ගේට්ස් හදලා බලා ගන්න පුළුවන් ඕනි තරම්. මේ දැන් අපි කරේ මේ ඇන්දවාරයක් ගත්තොත් මෙයා A නම් මෙයා එක නම් ඇන්ඩ් එකෙන් එළියට එන්නේ. හැබැයි එක නැතුව බිඳුව ආවොත් එළියට එන්නේ බිඳුවයි කියලා. හරි. එහෙනම් මෙන්න සර්වසාම්‍ය න්‍යාය තුල තියෙන උපනීතීන් හතර. ඉතින් දැන් මෙතනදී දරුවන්ට උදාහරණයක් මම කියන්න යන්නේ නෑ අංක දාලා. මොකද අංකය බිහි වෙන්නේ කොහොමද? දැන් ඔයාලට බලන්න පුළුවන් මෙහෙම. මේ කොහොමද සර් එහෙම දැන් මේ අංක ආවි 0.1 කියලා බූලිය ප්‍රකාශන වලට එනවද? බූලිය ප්‍රකාශන වල මේ විදිහට අංක තියෙනවද? කොහොමද මේ අංකය මෙතෙන්ට බිහි වෙන්නේ? හරි. දැන් ඔන්න අපි ඔක්කොම උපනීති 8ක් ඉගෙන ගත්තා. ප්‍රධාන නීති 2යි. එහෙනම් අපි බලමු දැන් කොහොමද මේ අංකය මෙතෙන්ට කඩාගෙන පාත් වෙන්නේ? එක බිඳුව මේව හැදුනේ කොහොමද? හරි. ඒක ඉගෙන ගන්නවා අපි තුන්වෙනි නීතිය. මේ තුන්වෙනි නීතියට අපි කියනවා ප්‍රතිලෝම න්‍යාය. ඉන්වර්ස්. එහෙම නැත්නම් කම්ප්ලිමන්ට් ලෝ. ඉන්වර්ස් කම්ප්ලිමන්ට් ලෝ. ප්‍රතිලෝම. මේ කියන ප්‍රතිලෝම න්‍යාය ඇතුළෙත්
මේ කියන ප්‍රතිලෝම න්‍යාය ඇතුලේ මෙන්න මෙහෙම න්‍යායක් තියෙනවා. දැන් පුතේ යම් කිසි විචල්‍යයක ප්‍රතිලෝමය කියලා කියන්නේ එයාගේ අනිත් පැත්තට මේ ප්‍රතිලෝමය කියන්නේ එයාගේ අනිත් පැත්තට. දැන් මේකට වෙන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවනේ නේද? එක්ක ප්‍රතිලෝමය ಗುಣ වෙන්න පුළුවන්, එක්ක ප්‍රතිලෝමය එකතු වෙන්න පුළුවන්. තේරුණාද? එක්ක ප්‍රතිලෝමය එකතු වෙන්න ඕනි, එහෙම නැත්නම් ප්‍රතිලෝමය ಗುಣ වෙන්න ඕනි. හරි. අපි බලමු සත්‍යතාවබු. a බා f. මෙයා බිඳුවයි එකයි නම් ප්‍රතිලෝමය කියන්නේ අනිත් පැත්ත පුතේ. මෙයා 1යි බිඳුවයි වෙනවා. හරි. දැන් මම මේ අදින්න යන්නේ මෙන්න මෙයාව. right අපි මෙතනින් ගහමු ඉතුරු කොටස. ඒ අදින්නේ මෙයාව. දැන් බලන්න පුතේ. ඒ වැඩි කරන්න ඒගේ ප්‍රතිලෝමයෙන්. හරිද? මේ ප්‍රතිලෝම වලට අනුලෝම කියලාත් කියනවා. ඉන්වර්ස් කම්ප්ලිමන්ට් වගේම තමයි නම් දෙයක් තියෙනවා. ප්‍රතිලෝමය අනුලෝමය. දැන් ඒගේ ප්‍රතිලෝමය කියන්නේ හොගේ අනිත් පැත්තට හැරිච්ච පිළිතුර. දැන් බලන්න. බිඳුවරක් එක බිඳුවයි. එක්වරක් බිඳුව බිඳුවයි. පුතේ වැඩි කිරීමකදී බිඳුව ගෑවුණත් ඇති බිඳුවයි. වැඩි කිරීමකදී බිඳුව ගෑවුණත් බිඳුවයි. එහෙනම් පුතේ දැන් පැහැදිලිද? මේ ප්‍රතිලෝමයෙන් තමයි කියලා මේ බිඳුව බිහි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ වැඩි කළොත් ඒගේ ප්‍රතිලෝමයෙන් උත්තරේ බිඳුවයි. උත්තරේ බිඳුවයි. එහෙනම් මේ විදිහටයි පුතේ අර කලින් සර්වසාම්‍ය න්‍යාය තුල මේ දිවිමය බිඳුව බිහි වෙලා තියෙන්නේ. දිවිමය බිඳුව බිහි වෙලා තියෙන්නේ. නැතෝ මේ නිකන් එකපාරට පරිපතයක් තුල පුතේ නේද? ඒක එහෙම බිඳුව එක බිහි වෙන්නේ නැහැ නේ. ඒකට හේතුවක් තියෙන්න ඕනේ නේ. එහෙනම් අපි බලමුද ප්‍රතිලෝමයේදී ඒට a බා එකතු වුණාම මොකක් වෙනවද කියලා. a බිඳුවයි a බා එකයි. බිඳුවට එකක් එකතු වුණාම උත්තරේ 1යි. එතකොට එකට බිඳුවක් එකතු වුණාම 1යි. දැන් පේනවද පුතේ මෙතනින් නේද 1 ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඕනෙම පදයක් එම පදයේ ප්‍රතිලෝමයේ සමග එකතු වුණොත් ඕදවාරයකට ඇතුල් වුණොත් නේද පුතේ මේක අපි ද්වාරයක් අදිමුකෝ. දැන් ඔය එකතු වුණා කිව්වහම අවුලයිනේ. ඒ කියන කෙනා ඇතුළට යනවා ඒ බාත් එක්ක. මේක එකතු කිරීමක් නේද? බූලිය ආකලනයක් කියලා අපි දන්නවනේ. එහෙනම් මෙතනින් එළියට එන්නේ මොකද්ද? F එක අවුට්පුට් එක 1යි. දැන් අපි ඒක දැනගන්න ඕනි. යම් පදයක් එම පදයේම අනුලෝමය නැත්තම් ප්‍රතිලෝමය සමග ඕදවාරයකට ඇතුල් වූ විට එහි ප්‍රතිඵලය ප්‍රතිදානය අවුට්පුට් එක එකට සමාන වේ. එනමුද මේ විදිහට මෙන්න මං පරිපතයත් ඇදලා පෙන්නුවා. එහෙනම් මේ ලැබෙන එක දැන් යම් පදයක් සමග ගුණ වුණොත් අපි කලින් අවස්ථාවේදී ඉගෙන ගත්තා පිළිතුර එම පදයමයි. ඉතින් බලමු අපි මේකෙදි මොන වගේ උදාහරණයක් අපිට ලැබෙයිද කියලා. මෙන්න මේ විදිහට. දැන් a බා එකතු කිරීම ab ධන ab හරි ධන bc ඔන්නෝම එකක් තිබ්බ කියලා හිතන්නකෝ පුතේ. දැන් ඔයගේ ගානක් ආවොත් එහෙම අපිට පුළුවන් යම් පදයක් එම පදයේ ප්‍රතිලෝමයෙන් ಗುಣ වෙලා බිඳුවයිනේ එහෙනම් නේද? මේ වගේ එකක් දැක්ක ගමන් බිඳුවයි. බිඳුව ධන ab කියලා දෙකක් තියෙනවා. එකක් විතරක් ලිව්වා ab ධන bc. ඕනෙම පදයක් බිඳුවත් එක්ක එකතු වුණොත් කලින් අවස්ථාවේදී අපි ඉගෙන ගත්ත ඒවා.
ඕනෙම පදයක් බිඳුවක් එක්ක එකතු වුණොත් උත්තරේ එම පදයමයි. මේ තියෙන්නේ ඒක. එහෙනම් මේ බිඳුව ABත් එක්ක එකතු වුණාම උත්තරේ ABමයි. හරි. AB දන BC කියලා අපිට මේක විසඳන්න පුළුවන්. නමුත් පුතේ මම තව දුරකට මේක විසඳලා පෙන්නන්නම්. මේ කොටස් දෙකේම අපිට B අකුරු දෙකක් පේන්න තියෙනවා. අපරාධනේ. අපි ওই B පොදු පදයක් විදිහට එළියට ගන්නවා. මේ B එළියට ගත්ත ගම වරහන් තුල A තනි වෙනවා ධන C. මේ විදිහටත් අපිට මේක ලියන්න පුළුවන්. ඒක පුතාලා ඉගෙන ගන්න ඉස්සරහට අපිට ඕනේ විසයි මම මේ පැහැදිලි කරේ. AB ධන BC කියන අවසාන පිළිතුර අපිට අවශ්‍ය නම් B වරහන් A ධන C විදිහට කෙටි කරන්න පුළුවන්. මේක කෙටි කරාම පුතේ ඒක ගේට් එකක් අඩු වෙනවා. ඔබ මේකට ගේට් එකක් අදින විදිහට නෙමෙයි මේකට ගේට් එකක් අදින්නේ. පැහැදිලිද? ඒ නිසා අපිට මේක මේ විදිහට පොදු කරාම පුතේ තව එක ద్వාරයක් අඩු වෙලා යනවා. මොකද දැන් මේකේදී ඔබ දන්නවනේ සම්බන්ධකයට එකයි ටීම් දෙකට දෙකක් අදින්න වෙනවා කියලා. මේකෙදී හිම අවශ්‍යතාවයක් නැහැ. මෙතන ගේට්ස් 3ක් යනවා. මේකට ගේට්ස් 3ක් යනවා. මේකට ගේට්ස් දෙකයි යන්නේ. ඉතින් අර මේ විදිහට පොදු පදයක් එළියට ගැනීම තුල පවා අපිට විද්‍යුත් පරිපථයට සම්බන්ධ වන ගේට්ස් ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. හරි. ඉතින් මම මේ ඔබට දුන්නේ මේ ප්‍රකාශනය A බා ධන AB ධන AB ධන BC කියලා. නමුත් ඔබට පුළුවන්කම තිබුණා ඒක මේ විදිහට මේ කියන සර්වසාම්‍ය නීතිය යොදා ගනිමින් ඒ වගේම මේ ඉන්වර්ස් ප්‍රතිලෝම න්‍යායයන් යොදා ගනිමින් මේ ගාන සුළු කරන්න. හරි. ඉතින් මේ අපි තාමත් මේ ඉගෙන ගන්න ලෝ එකට අනුව තමයි මේ ගණන් සුළු කරගෙන යන්නේ. හරි පුතේ ඉගෙන ගන්න ලෝ එකට අනුවයි මේ ගණන් සුළු කරගෙන යන්නේ. ඉතින් මේ ඔක්කොම ටික එකතු වෙලා අපිට ගණන් එන්න පුළුවන්. හරි. එහෙමනම් දැන් අපි නීති තුනක් අවසන්. ප්‍රතිලෝම න්‍යාය ඉවරුනේ. මම හිතනවා දරුවන්ට මේ ගැන හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. A බා නේද? ඒ කියන්නේ A බා A ගේ ප්‍රතිලෝමය A බා ඒ ප්‍රතිලෝමය එක එකතු වුණා ගුණ වුණා පිළිතුර 0.1යි කියලා ආවා. ඔය ලැබෙන 0.1 තමයි පුතේ අපිට මේ විදිහට සර්වසාම්‍ය න්‍යායයෙන් අපි විසඳ ගන්න පුළුවන් උනේ. යම් පදයක් එකට එකතු වුණොත් 1යි, බිඳුවට එකතු වුණොත් A, එකෙන් ගුණ වුණොත් A, බිඳුවෙන් ගුණ වුණොත් බිඳුවයි. එහෙනම් මේ සංඛ්‍යා කොහොමද හැදෙන්නේ? ඒ සංඛ්‍යා හැදෙන්නේ එම සංඛ්‍යාවල එම විචල්්‍ය වල ප්‍රතිලෝමය නිසා. හරි. දැන් ඔන්න උතරින් පසු අපි යමු හතරවෙනි න්‍යායට. මේක ටිකක් හරි විශේෂ න්‍යායක්. මම යම් ඡායාරූපයකුත් පුතාලට පේන්න දාලා තියෙනවා. මේකේ නම පුතේ ඩී මෝගන්ගේ න්‍යාය. ඩී මෝගන්ගේ න්‍යාය කියලා අපි ඉංග්‍රීසි වලින් කියන්නේ ඩී මෝගන්ස් ලෝ. හරි. මේක අපි සිංහලෙන් කිව්වා ද මෝගන් කියලා කියනවා නම් උතර ඩී කියලාමයි අපි කියන්නේ. ද මෝගන් කියලා කියන්නේ නැහැ. ඩීම තමයි දාලා තියෙන්නේ. ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ ඩී මෝගන්ස් ලෝ. ඇයි ඒකට එහෙම කියන්නේ? මේ ඉන්නේ අගොස්ටස් ඩි මෝගන්. පුතේ මෙන්න මොහු ඉන්දියාවේ ඉපදෙන්නේ. ඉන්දියාවේ බලන්න Augustus de Morgan was born in Madurai, India in 1806. 1806. 1806 උපතන ලද මේ ඩි මෝගන් කියන පුද්ගලයා ඔහු පසුව විදේශ රටකට පැමිණෙනවා. එංගලන්තේ, ප්‍රංශය මේ අතුළු රටවල් වල ඔහු ඉගෙන ගන්නේ. එහිදී තමයි පුතේ මේ විද්‍යාඥයා විසින් මේ ඩි මෝගන් කියන න්‍යාය එහෙම නැත්නම් මේ කියා දෙන්න යන නීතිය පුතේ හොයාගත්තේ. ඉතින් මේ හොයාගත්ත නීතිය පසුව ඔහුගේ නමින්ම නම් කරනවා. ඩි මෝගන්ගේ න්‍යාය කියලා. ඒ නිසා පුතේ අපි මේ අද ඉගෙන ගන්න යන්නේ මේ අපේ අසල්වැසි රටේ නේද උපත ලද ලෝකේ පසුකාලීන ප්‍රසිද්ධ විද්‍යාඥයෙක් බවට පත් වූ මේ අගොස්ටස් ඩි මෝගන්ගේ න්‍යායයි අපි මේ ඉගෙන ගන්නේ. ඉතින් අපිට ආඩම්බරයක් ඔහු නේද ඉන්දියාවේ උපත ලැබීම සම්බන්ධව. නමුත් ඔහු පසුකාලීනව එංගලන්තයට ගොස් එහිදී ඔහු ඉගෙනගෙන ඒ හරහා ඔහු එම රටවල් තුලම පුතේ ඔහු ඉගෙනගත් දැනුම භාවිතා කරා. හරිද? මෙහෙමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් බලමු මොකද්ද මේ ඩි මෝගන් කියන පුද්ගලයා අපිට කියා දෙන නීතිය. මොකද්ද මේ ඩි මෝගන් කියන න්‍යාය? ඔහු අපිට නීති දෙකක් පැහැදිලි කරනවා. දැන් පුතාලා මතකයිද අර කලින් හෝම්වර්ක් එක හදනකොට මම ඕවා කළා. නීති දෙකක් තියෙනවා ඩි මෝගන් කියලා කියනවා කියලා. මේ තමයි පුතේ පළවෙනි නීතිය. මේ නීතිය මෙයා අරන් ඉන්නේ පුතේ නැන්ඩ් එකටයි නෝ එකටයි. නැන්ඩ් එකටයි නෝ එකටයි.
මම ඉස්සෙල්ලා නැන්ඩ් එක අදින්න. පුතේ මේ නැන්ඩ් එකෙන් එළියට එන්නේ අපි AB ඇතුළට යවුවොත් A.B over බානේ. හරිද? එහෙනම් ඒ වගේම නෝ එකෙන් එළියට එනවා A ධන B over බා. එහෙනම් ඩී මෝගන් කියනවා මෙන්න මෙහෙම දෙයක්. A.B over බා සමාන කරන්න පුළුවන් අපිට A බා ධන B බාට. ඔහු ඒක කිව්වේ පුතේ. ඔහු කිව්වේ මේ ඉර දෙකට බෙදන්න ලකුණ මාරු කරන්න. නමුත් මේ දෙන්න සමානයි. මෙතනත් එහෙමයි. A ධන B එහෙනම් A.B සිංගල් බා. මේ තියෙන්නේ පුතේ ඩී මෝගන් අපිට දීපු ලෝස් දෙක. මෙන්න එක ලෝ එකක්. මෙන්න තව ලෝ එකක්. එහෙනම් ඕවබා සම්බන්ධව තමයි මොහු අපිට මේ න්‍යාය ඉදිරිපත් කරන්නේ. මොහු මේකෙදි කියනවනේ මේ බලන්න. මේක සමාන බව. ඉතින් අපිට පුළුවන් ඒ නිසා ඒ කියන කාරණාව ඇත්තද කියලා ඔප්පු කරගන්න. දැන් මෙතනදී මොහු කියන්නේ මෙහෙම දෙයක්. ඔය ඇන්දවාරයෙන් ලැබුණු පිළිතුර සමානයිලු මෙන්න මේකට. පිටුපස අග්‍ර දෙකෙන් නොට් එකක් හදලා මේක O එකට දුන්නොත් මේ O එකෙන් එන පිළිතුර තියෙනවනේ පුතේ. මේ දෙන්න සමානයි කියලායි කියන්නේ. ඒක වගේම මෙයත් නේ. දැන් නෝ එකක් තියෙනවනේ. මේ නෝ එකෙන් එන උත්තරේ පුතේ සමානයිලු මෙන්න මේ විදිහට ඇන්ඩ් එකකට. දැන් මේ තමයි ඔන්න සමානතාවය. දැන් මේවා ඔක්කොම ඉදිරියේනේ නෝ වෙලා තියෙන්නේ. මේවා ඔක්කොම ඉදිරියෙන් නෝ වෙලා තියෙන්නේ. හැබැයි සමාන ඒවා ඔක්කොම පසුපසින් නොට් වෙලා තියෙන්නේ. මේ ඉදිරියෙන් නොට් පසුපසින් නොට්. හැබැයි ඒ වගේම ගේට්ස් එක මාරු වෙලා පුතේ. ඩොට් එක ධන වෙලා නෙමෙයි. ඩොට් එක මෙතන ධන. මෙතන ධන තිබ්බ එක මෙතන ඩොට් එක. ඒකනේ පුතේ අපි අර කිව්වේ බායක දෙකට කැඩෙනකොට ලකුණ මාරු කරන්න කියලා. බායක දෙකට කැඩෙනකොට ලකුණ මාරු කරන්න. දැන් අපි බලමුද මේකට සත්‍යතාව ගුවක් ඇදලා. දැන් මොහුගේ ඒ ප්‍රකාශයට එයා කියන අපි A තියෙනවා B තියෙනවා. ඒ වගේම A බාත් අවශ්‍යයි B බාත් අවශ්‍යයි. ඒ වගේම අපිට අවශ්‍යයි අපි ඇන්ඩ් එකට දෙමු A.B over බාවත්. ඒ වගේම අපිට අවශ්‍යයි A බා ධන B බාවත්. මේ අපේ සත්‍යතාව වගුවට අවශ්‍ය කරන විචල්යන් ගී හැසිරීම. රයිට් පුතේ අපිට අවශ්‍යයි මේ විදිහට මේ වගුවට දැන් දත්තයන් බලන්න B 0.1 හරිනේ. A 0.2 දැන් ඒ දෙන්නම අනිත් පැත්තට හැරෙනවා නේද? එහෙනම් A බා වෙනවා 1 0.0. තේරුණා නේද පුතේ? 0.2 1 2ක් වෙනවා 1 2 0.2ක් වෙනවා. B බා 0.1 කියන ඒවා 1.1 වෙනවා. දැන් කියනවා පුතේ ඊගාවට අපිට A.B බානේ. දැන් මෙතනින් එළියට එන්නේ මොකද්ද? A.B බා. ඒ කියන්නේ AB ගුණ කරලා අනිත් පැත්ත හැරෙනවා. AB ගුණ කරලා අනිත් පැත්ත හැරෙනවා. බිඳුවරක් බිඳුවයි අනිත් පැත්ත හැරුණාම එකයි. තේරුණා නේද? මේ බිඳුවරක් බිඳුව සමානයි බිඳුවයි අනිත් පැත්ත හැරෙනකොට එකයි. මම ඔය ඕක තමයි කළේ. බිඳුවයි එකයි ඊගාවට. බිඳුවරක් එක බිඳුවයි ඒත් අනිත් පැත්ත නම් එකයි. එක්වරක් බිඳුවයි අනිත් පැත්ත හැරුණාම එකයි. එක්වරක් එක එකයි අනිත් පැත්ත හැරුණාම බිඳුවයි. දැන් ඔය තමයි මෙතනින් එන උත්තරේ පුතේ. ඔය උත්තරේ සමානයිලු මේකට. මොකද්ද මෙතනින් එන්නේ? A බා ධන B බාට මේ තියෙන්නේ එක. දැන් මොකද කරන්නේ? A බායි B බායි එකතු කරන්න. එක්වරක් එකයි බිඳුවයි එකයි බිඳුවයි එකයි බිඳුවයි. එහෙනම් පුතේ ඩී මෝගන් මේ පුද්ගලයා නේද? විද්‍යාඥයා කිව්ව කතාව හරිනේ. සමාන වෙනව නෙමෙයි.
බලන්නකෝ. සමාන වුණානේ. ඉතින් ඔව් සමාන වෙන්න ඕනේ. ඒක නිසා අපි පුතේ අර කලින් හෝම්වර්ක් එක තුල යුනිවර්සල් ගේට්ස් ගාන නිර්මාණය කරනකොට ඉර දෙකට කඩලා නේද? ලකුණ මාරු කරගෙන මේ ගාන අපි හදාගත්තේ. එහෙනම් ඩී මෝගන් නේද? ඩී මෝගන් මේ කිව්ව දේ එහෙනම් හරියටම හරි. පැහැදිලි. කිසිම අවුලක් නැහැ. a.b බා කියන මේ නැන්දවාරයේ ප්‍රතිදානය මේ විදිහට අපිට ලකුණ මාරු කරගනිමින් දෙපැත්තට බා දෙකක් දාලා ගන්න පුළුවන්. ඒක ඊටම පැහැදිලි. සරලයි. ඒ වගේම මෙයා කියනවා a ධන b ඕව බා සමානයි a බා.b බාට. එහෙනම් ඒකත් ඒ විදිහටම සිද්ධ වෙන්න ඕනේ. නේද? ඒකේ සමානතාවය අනිවාර්යෙන් ඕකත් සත්‍යතාව ගුවක් ඇන්දනම් හරියනවා. දැන් අපිට ඕකේ ඕනනම් බලා ගන්න පුළුවන්. a ධන b මේ විදිහට එකතු කරලා එකයි මේ අපේ එතනින් ඉස්සරහ ලියමු. බිඳුවයි බිඳුවයි එකතු කරාම බිඳුවයි අනිත් පැත්තට රවහන් එකයි. බිඳුවයි එකයි එකයි අනිත් පැත්තට රවහන් බිඳුවයි. එකයි බිඳුවයි එකයි අනිත් පැත්තට රවහන් බිඳුවයි. එකයි 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 අනිත් පැත්තට රවහන් බිඳුවයි. හරි. මොකද මෙතනින් ඥාන්ස එක ගන්න ඕනේ. AB ගෙන්. දැන් ඕක සමානයිලු a bar.b බාට. right. එක්වරක් එක එකයි. එක්වරක් බිඳුව බිඳුවයි. බිඳුවරක් එක බිඳුවයි. බිඳුවරක් බිඳුව බිඳුවයි. එහෙනම් මේකත් සමානයි නේද? නමුතේ මේ තියෙන්නේ නෝදවාරයෙන් ආව ගැටලුව, මේ තියෙන්නේ නැන්දවාරයෙන් ආපු ගැටලුව. එහෙනම් මේ ඩී මෝගන් කිව්ව මේ නීති දෙක එහෙනම් මේ විදිහට සමාන වෙනවා. එහෙනම් අපිට පිළිගන්න පුළුවන් ඩී මෝගන්ගේ න්‍යාය මොකද්ද? ඩී මෝගන් කියනවා a.b ඕව බා සමානයි a බා ධන b බා. දෙවන නීතිය a ධන b බා සමානයි a බා.b බා. එහෙමනම් අපි ඔතනිනුත් නිකම් පොඩි උදාහරණයක් හදලා බලමු, ගානක් කරලා බලමු. මේ විදිහට ab බා dot ab බා on over මේ වගේ ඔන්න බලන්න. දැන් ඉරි ගොඩක් තියෙන එකක් මං හදන්න යන්නේ. අපි කලින් හැදුවා පුතේ මෙහෙම ඒවා. නමුත් අපි ආයෙ කරලා බලමු එක්සැම්පල් එකකට. පුතේ ඉරි ගොඩක් තියෙනකොට ප්‍රමුඛතාවය දෙන්න උඩම තියෙන ඉරට. ප්‍රමුඛතාවය දෙන්න ප්‍රමුඛතාව උඩම බා එක. මේ එක. මේ දෙක. පැහැදිලිද? එනිසා උඩම බා එක දැන් අපි විසඳනකොට ඕව බා තියාගෙන විසඳන්න බෑ පුතේ ගාන. මේක දෙකට කඩන්න වෙනවා. එහෙනම් AB දෙකට කැඩෙනකොට ලකුණ මාරු වෙනවා. right? හරි. ඊට පස්සේ ඔන්න දැන් ඉරි දෙක මේ විදිහට එනවා. දැන් ලකුණ කැඩුණානේ. හරි. ඊගාට පුතාලට කියා දෙන්න තියෙන්නේ දිත්ත ප්‍රතිලෝම න්‍යාය පස්වෙනි එක. ඉතින් අපි දන්නවා දැනටමත් ඉරි දෙක කැපිලා යනවා පුතේ. ඉතින් මේ ගාන විසඳනවා මේ විදිහට AB ධන AB බා විදිහට. හරිද? ඉතින් දැන් ඔන්න බලන්න පුතේ මේ ගාන අපි දැන් ඉස්සෙල්ලා ඉගෙන ගත්ත දේවල් එක්ක ඉස්සරහට යන්. මෙතනින් නවත්තන්න පුළුවන්ද? බෑ. ඇයි? දෙපැත්තෙම AA කියලා පද දෙකක් තියෙනවා. එහෙනම් A මේ විදිහට අපි මොකද කරන්නේ? එළියට ගන්නවා. වරහන ඇතුලේ B තනි වෙනවා. මේ පැත්තෙන් පුතේ B බා තනි වෙනවා. එහෙනම් අපි දැන් මේ නීති ටික ලියමු. අපි මෙතෙන්ට කොහොමද ආවේ? right. අපි මෙතෙන්ට එන්නේ ඩී මෝගන් න්‍යාය. ඔබට ලියන්න පුළුවන් ඉදිරියෙන් නීතිය. මෙහෙම ඩී මෝගන්ස් law. ඩී මෝගන් laws කියලා එන්න පුළුවන්. මෙතෙන්ට ආවේ කොහොමද? දිත්ව ප්‍රතිලෝම න්‍යාය ඉරි දෙක කැපුණා. මෙතෙන්ට දැන් ඔන්න පොදු පදය. අපි මේක මෙතෙන්ට ආවේ කොහොමද පුතේ? A පොදු පදය. ඒ පොදු පදයේ ඉවතට ගැනීම නිසා. එහෙම ලියන්න ඕනේ පුතේ පුරුදු වෙන්න. ඒ පොදු පදයේ ඉවතට ගැනීම. ඒ පොදු පදයේ එළියට ගත්ත නිසා b ධන b බා ඉතුරු වුණා. දැන් ඔන්න පුතාලා දන්නවා යම් පදයක් ඔහුගේ ප්‍රතිලෝමයත් එක්ක එකතු වෙනවා. මේ මතකද? ඔය බලන්න නීති ටික දැන් අපිට අමතක වුණොත් එහෙම මුකුත් කරන්න බෑ. යම් පදයක් ඔහුගේ ප්‍රතිලෝමයට එකතු වෙනවා. එහෙනම් එකයි. එහෙනම් මේක ඇතුලේ අපිට හැදෙනවා ඒ වරහන් එකේ ඉලක්කම. එතෙන්ට ආවේ කොහොමද අපි? a ධන a බා සමානයි 1 නිසා. ඒ නිසායි අපි මෙතෙන්ට ආවේ. දැන් මොකද කරන්නේ පුතේ? දැන් එක කියන සංඛ්‍යාව ගුණ වෙනවා ඒකෙන්.
නේද? ඒ කියන්නේ දෙවෙනි නීතිය. මොකද්ද දෙවෙනි නීතිය? සර්වසාම්‍ය න්‍යාය. සර්වසාම්‍ය න්‍යායදී කියලා දුන්නා මේ යම් පදයක් එක කියන සංඛ්‍යාවෙන් ගුණ වුණොත් උත්තරේ ඒකමයි. එහෙනම් පුතේ මෙතනදී එක කියන කෙනා වරහණ තිබ්බට ඒකෙන් ගුණ වෙනවා උත්තරේ ඒ. උත්තරේ ඒ. එහෙනම් මේ අවසාන පිළිතුර. ඒක ආවේ කොහොමද? a.1 සමානයි a නිසා. එහෙනම් දැන් පුතාලට පැහැදිලිද මේ විදිහට ඩීමෝගන්ට අනුව ඕවබා එකක්. ඩීමෝගන්ට අනුව ඕවබා තිබ්බහම ඒ ඕවබා එක දෙකට කඩාගෙන විසදගෙන පහළට එනකොට මේ බලන්නකො මෙච්චර ලොකු බූලීය ප්‍රකාශනය නේද? සුළු වෙලා අන්තිමට තනි විචල්ලයක් දක්වා පහළට ආවා. එහෙනම් මෙන්න මේ විදිහට අපිට පුළුවන්කම තියෙනවා මේ අපි ඩීමෝගන්ගෙන් ආවේ. ඩීමෝගන් න්‍යාය දාගෙන මේ විදිහට ඕබා එක දෙකට බෙදුවා. නේද පුතේ? ඊට පස්සේ දිත්ත ප්‍රතිලෝම න්‍යාය භාවිතා කරලා අපි තාම කරේ නැහැ. ඔන්න බලන්න පුතේ. පස්වෙනි එක දිත්ත ප්‍රතිලෝම න්‍යාය. අපි තාම එතෙන්ට ආවේ නැහැ. නමුත් එතෙන්ට එන්න කලින් අපි මේ විදිහට දිත්ත ප්‍රතිලෝම න්‍යාය භාවිතා කරමින් කලින් අපි මේක පැහැදිලි කරපු නිසා මේ කොටසට ආවා. එතනදී අපි මොකද කරේ පුතේ? මෙතනින් ගාන නැවතුනේ නැහැ. ඒව පොදු පදයක් ගත්තා. ඒව පොදු කරාම පුතේ වරහන ඇතුලේ බීදන බීබා කියලා ඉතුරු වුණා. බීදන බීබා මොකද වුනේ? එකතු කිරීමකදී අපි දන්නවා පුතේ සමදිරික්ත න්‍යායට සමර්පණ න්‍යායට අනුව යම් පදයක් එම පදේ ප්‍රතිලෝමයත් සමග එකතු වුණොත් උත්තරේ 1යි කියලා. අන්න අපි ගත්ත පුතේ 1යි කියලා. ඒ පදේ නැවත එම පදයෙන් ගුණ වුණා. එහෙනම් අවසානයේදී ඒ කියලා පිළිතුර ආවා. එහෙනම් මෙතනදී නීති 3ක් විතර අපි භාවිතා කරා. නමුත් අපි ප්‍රවේශය ලබා ගත්තේ ඩීමෝගන්ගෙන්. එහෙනම් පුතාලට පැහැදිලි ඇති ඩීමෝගන් න්‍යායට අනුව අපිට ඩීමෝගන් න්‍යාය මුලින්ම භාවිතා කරලා මේ ගානක් සුළු කරගෙන පහළට එන්න පුළුවන්. එහෙනම් මේ අපි කරපු ගානක් පුතාලට පුළුවන් මේ ඩීමෝගන් කොටසට අදාළව පොතේ සටහන් කරගෙන මේ උදාහරණයක් පුතාලා මේ විදිහට කරගෙන මේක බලා ගන්න. මම මේ සෑම ගානකම උදාහරණයක් ගන්න පුතේ. සෑම ගානකම උදාහරණයක් ගන්නේ. හරි. එතකොට පුතාලට ඒ කොටස හොඳට අවබෝධ වෙන නිසා. එහෙනම් අපි සත්‍යතාවගුවත් මෙතනින් ඔන්න පැහැදිලි කරගත්තා. ඒ වගේම නීති දෙකක් පැහැදිලි කරගත්තා. හරියට. එහෙනම් අපි මේ විදිහට ප්‍රධාන නීති 4ක් ඔන්න අවසන් කරලායි තියෙන්නේ. එහෙනම් මේ කාලය පුරාවටම අපි බූලිය ප්‍රකාශනයක් කොහොමද විසඳන්නේ? බූලිය ප්‍රකාශනයක් කොහොමද සුළු කරන්නේ? ඒ සුළු කිරීමේදී අපි ප්‍රධාන නීති 9ක් ඉගෙන ගන්නවා කිව්ව පුතේ. එහෙනම් මේ නීති 9න් අපි අද නීති 4ක් ඉගෙන ගත්තා. මේ නීති 4 යොදා ගනිමින් අපි දැනටමත් ඔන්න බූලිය ප්‍රකාශන යම් තාක් දුරකට සුළු කරගෙන ආවා. ඉතින් පුතේ තාමත් අපිට නීති 5ක් යොදා ගන්න සිද්ධ වෙනවා. නීති 5ක් තව ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඉතින් මේ පාඩම් මාලාවේදී මේ කාලයට අපිට මේ තියෙන කාලයට අනුව මේ නීති 4 අපි ඔන්න සාකච්ඡා කරලා ඉවර වුණා පුතේ. එහෙමනම් ඊගාව පාඩම් මාලාවේදී අපි අනිත් නීති ටික පැහැදිලි කරගමු. මේ ඉගෙනගත්ත නීති ටික පුතාලා පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න. හොඳට මතක තියාගන්න. මොකද පුතේ අනුනීති දැන් අපි ඔක්කොම අනුනීති කීයක් ඉගෙන ගත්තද? ඔන්න මම ආයෙ පැහැදිලි කරනවා. පුතේ තදේවභාවී න්‍යාය තුල අනුනීති 4යි. මේ 4 ඊගාවට සර්වසාම්‍ය න්‍යාය තුල මේ විදිහට අනුනීති 4යි. එතකොට අනුනීති 8යි. ප්‍රතිලෝම න්‍යායේදී අනුනීති 2යි. එහෙනම් අනුනීති 10යි. ඩීමෝගන් න්‍යාය තුල අනුනීති 2යි. එහෙනම් පුතේ අපි ඔක්කොම ප්‍රධාන නීති නේද? ප්‍රධාන නීති 4ක් අනුනීති 12ක් ඔන්න ඉගෙනගෙන තියෙනවා. ඉතින් අපිට සංඛ්‍යාවක් තබුලිය ප්‍රකාශනයක් සුළු කරගෙන යෑමේදී මේ අනුනීති 12ම මතක තියාගන්න සිද්ධ වෙනවා. ඉතින් මේක ගැන හොඳ අවබෝධයක් ගන්න පුතේ. මොකද ලොජික් ගේට් පාඩම තුල අපිට MCQ කොටස් වලදී මේ යුනිවර්සල් ගේට්ස් කොටස් වලදී හැම තැනකදීම මේක ඕනි වෙනවා පුතේ. මොකද ගොඩක් වෙලාවට දැන් විභාගය තුලදී පුතේ මෙහෙමයි කරන්නේ. මෙන්න මේ වගේ රතු පාටින් මල් ලියලා තියෙන කොටස වගේ දේවල් තමයි ප්‍රශ්නෙට අහන්නේ. අපෙන් අහනවා ඒ කොටස සමාන වෙන කොටස් මොනවද කියලා. ඒ කොටස සමාන වෙන කොටස්. ඉතින් ඒ කොටසට සමානයි මේ පහළට එන හැම කොටසක්ම. ඉතින් අපි දන්නේ නැහැ නේද? දැන් මේ කොටසට ඒ සමානද කියලා MCQ එකක් තිබ්බොත් අපි බය වෙනවා. මේකට කොහොමද ඒ සමාන වෙන්නේ? එහෙම වෙන්න බෑනේ. නැත්නම් මොකද පුතේ මේ වෙන්නේ? එහෙනම් අපිට සිද්ධ වෙනවා මේකට හක් ගාලා සුළු කරලා බලන්න.
කොහේ හිටන එහෙම තිබ්බොත් මේ ගානම දීලා ඒකට AB දන AB බා සමානද? ඔව් මේ සමානයිනේ. ඒක විසඳන්න නැතුව මෙතනින් සමානයි. මේ භාගයට විසඳද්දිත් ඒ මෙයාමයි. ඒ මෙයාමයි. මේත් එයාමයි. මේත් එයාමයි. මේත් එයාමයි. මේ හැමතැනින්ම ඉන්නේ එයාමයි. එයා විසඳලා සුළු වෙවි එනවා පුතේ. පැහැදිලිද? ඉතින් ඒ නිසා තමයි මේ නීති ටික අපි ඉගෙනගෙන තැබීම අනිවාර්ය වන්නේ. නිසා පුතේ හොඳ අවබෝධයක් තිබිය යුතුයි. ඉතින් අපි එකපාර ඔක්කොම ටික කරගෙන ගියොත් එහෙම එක නීතියක්වත් පුතේ අපිට මතක තියාගන්න බැරි වෙනවා. ඒ නිසා ඔන්න ප්‍රධාන නීති 4 මතක තියාගන්න. ඊට පස්සේ අපි ඊටු 5 ඊගාව පාඩම් මාලාවේදී අපි කතා කරමු. එහෙමනම් මේ කොටසෙන් සමගන්නවා පුතේ. අපි ඊගාව කොටසෙන් නැවත හමු වෙන්න තුරු.